right පුතේ. එහෙනම් හොඳට මතක තියාගන්න කෙමිස්ට්‍රි වල හැම යුනිට් එකක්ම වෙනම අපිට අධ්‍යයනය කරන්න පුළුවන් වුණාට ඕගනික් වලට යුනිට් 4ක්ම අපිට එකට ඉගෙන ගන්න වෙනවා. ළමයිට පුළුවන් වෙනව නම් ඕගනික් 4ක්ම පුළුවන්. 4න් එකක් මුළු කෙමිස්ට්‍රි වලින් 4න් එකක් පුළුවන් වෙනවා. බැරි වුණොත් මේ 4න් එකක්ම බැරි වෙනවා. යම් හේකින් ඔබට මේ ඕගනික් සුපිරි විදියට පුළුවන් වෙනවා නම් ඕගනික් වලට බය නැහැ, කෙමිස්ට්‍රි වලට බය නැහැ. හොඳ ෆවුන්ඩේෂන්ක් තියෙනවා. ඒ මත අනිත්‍යව ඕනම ළමයෙක් දා ගන්නවා. right? ඒ නිසා මේකේ එක පාඩමක් වායු පාඩම සුපිරියට පුළුවන් මට කියලා හිතුවා. හැබැයි ඔයාලට කෙමිස්ට්‍රි වලට හොඳ ෆවුන්ඩේෂන්ක් වැටෙන්නේ නැහැ. ඒක පොඩි ලකුණු ප්‍රමාණයක්. right? ඒ නිසා ඕගනික් වලට ඔබ පුළුවන් වෙනවා කියන්නේ ඒකට කාලයක් දෙන්න. සාමාන්‍යයෙන් මම මේ ඕගනික් කරලා හොඳටම සුපිරි වෙන්න සාමාන්‍ය සතියකට පැය දෙකක් ගත්තොත් මාස 8ක් අවුරුද්දක්වත් යන්න. හරි හොඳටම පුළුවන්. මාස 6ක් පුළුවන්. තීරේ ගත්තට වැඩක් නැහැ. ඕගනික් වල සිස්ටම් එක ඒකයි. ඒක ඔයාලගේ අක්කලා ගියසරේ විභාග ලියපු අය මං ගැන දන්න අය ගෙන් අහලා බලුවොත් ඒ ගැන හොඳට දැනගන්න පුළුවන්. right? එහෙනම් පුතේ ඔබ දන්නවා පැහැදිලි දැන් ඕගනික් වලට තියෙන තැන. 4න් එකක්. කෙමිස්ට්‍රි වල 4න් එකක් ඔබට නැති වෙනවා ඕගනික් බැරි වුණොත්. එහෙනම් පුතේ වායු පාඩමට, පරමාණු ව්‍යුහ පාඩමට, ව්‍යුහය හා බන්ධන පාඩමට ඔබ දෙන කාලය වගේ 4 ගුණයක් ඕගනික් වලට දෙන්න. ඕගනික් පුළුවන් කියන්නේ 4න් එකක් පුළුවන්. 4න් එකක් පුළුවන් විතර නෙවෙයි මුළු කෙමිස්ට්‍රිම. හරි ඒ මත තමයි ළමයි මේ ගොඩ දාන්නේ. නැත්නම් අපේ අනිත් සිලබස් එකේ තියෙන අනිත් කරුණු එකතු කරගන්නේ මේ ඕගනික් වල එකතු වීම මත. right? එතකොට දැන් මේ මම සිලබස් එකේ ඕගනික් වලට තියෙන තැන පැහැදිලි. නිකන් අතාරින්න එපා. 4න් එකක් සිලබස්. මම හොඳටම කරනවා. හොඳ නෝට් එකක් දෙනවා. right? දැන් ඔබ මේ සබ්ජෙක්ට් එක ඇතුලේ නැත්තම් මේ විෂය ඇතුලේ ඔබ සයන්ස් කරන්න ඇවිල්ලා මේ කොරෝනා ආස්සේ අතරමං වෙලා ඉන්නවනේ. ඒ කියන්නේ එක එක කොටස් බලනවා. වීඩියෝ බලනවා, අර එහෙම බලනවා, මෙහෙම කරනවා. ඔබ කරන ක්ලාස් එකක් තියෙනවා ඒකෙන් කරනවා. right? දැන් ඔබට අරමුණක් දැන් මම දීලා තියෙනවා. මොකද්ද? ඕගනික් ඔබට ෂුවර්. ඕගනික් ටික ඔබට ලැබෙනවා. right? ඔබට ඕගනික් ටික අවසන් වෙනකන් ලැබෙයි. හැබැයි විතරම සම්බන්ධ වෙලා මේක ඕගනික් වලට කාලෙට යනවා. ඔබ වෙනුවෙන් කරනවා. මට ප්‍රශ්නයක් නැහැ. ඔබ ඒ කාලේ ඕගනික් වෙනුවෙන් කරනවා. ඒකට ඒක ඔබට ලොකු හයියක් වෙනවා ඉස්සරහට. මොකද මම ඉස්සෙල්ලා පටන් ගත්තේ ඉක්මනින් කරන්න පුළුවන් පාඩමක් නෙවෙයි මේක. හොඳට ඔබ හදන්න ඕනේ. හරි? ඒ හොඳට හදලා තමයි කාලයක් යනවා ඒකට. ඒකට අපිට දැම්ම පටන් ගත්තොත් ඔබට ලොකු හයියක් වෙයි. කෙමිස්ට්‍රි ආස වෙලා පුතේ කෙමිස්ට්‍රි ආස කරලා මේ සබ්ජෙක්ට් එකට එන්න නම් ලොකු උපක්‍රම ටිකක් දාන්න. ඒ අතර මට ඔබට දැන් මගේ ඉගෙන ගන්න ළමයිට මම ඒවා දෙනවා. හැබැයි අනිත් අයට මම ඕගනික් පැත්තෙන් විතරක් ඒ ආසාව සිලබස් එකට ඇති කරනවා. කෙමිස්ට්‍රි වලට ආසාව ඇති කරනවා. ඒක වැදගත් ඔබට පාඩම්. right. මම දැන් කීවේ මේ මම පැහැදිලි කරේ ඕගනික් වල මේ කෙමිස්ට්‍රි වල ඕගනික් වලට තියෙන තැන. පැහැදිලිනේ? 7 8 9 10 යුනිට් ඕගනික්. right. එතකොට පුතේ පළවෙනි යුනිට් 3 පළවෙනි වාරේ ඉවර කරන්න ඕනේ. ඊළඟට දෙවෙනි වාරේ ඊළඟට තුන්වෙනි වාරේ. මේ ටික තියෙන්නේ තුන්වෙනි වාරේ. right. එහෙම නීතියක් නැහැ. මම නම් දකින්නේ පුතේ සිලබස් එකේ ඕනම තැනක ඕනම වෙලාවක ඉගෙන ගන්න ඔබට අයිතියක් තියෙන්න ඕනේ. පුළුවන් වෙන්න ඕනේ. ඔබ ඉන්ටර්නෙට් යූස් කරනවා. ඔබට පුළුවන් ඕනම පාඩමක් ඉගෙන ගන්න. කවුරුත් කියන්නේ නැහනේ. එපා. ඔයා ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා. එහෙම නීතියක් දාලා නැහැ. නමුත් අපි දන්නවා ලංකාවේ මේ ටියුෂන් අතර වගේ පිළිවෙලක් හදලා තියෙනවා. මොකද්ද? පරමාණුක බන්ධන ව්‍යුහ කරන්න ඕන අනිත්‍යව කතා කරන්න බෑ. එහෙම පිළිවෙලින් මේ යනවා.
එහෙම දෙයක් නෑ පුතේ. අනිත් එක මේ සතියකට පැය දෙක තුනක නෝට් එකක් සතියක් තිස්සේ ඔබ ගෙදර ගිහිල්ලා තියාගෙන කියෝ. බලන්න කොච්චර කාලය නාස්ති කරනවද කියලා මේ සතිය ඇතුළත. අපි මේ ඉගෙන ගන්න රටාව ලංකාව ඇතුළේ හැදලා තියෙනවා. ඉතින් ඒ සතියේ ඒක විතරද කියවන්න ඕන. දැන් වෙන කියවන්න බැරිද? වෙන දැනුමක් ගන්න බැරිද? කාලය මදිද? තියෙනවනේ. ඉතින් ඔය පිටු 4ක් 5ක් කියවන්න ඕන සතියක්. දැන් අපි එහෙම හැදිලා තියෙනවා. මේක වෙනස් වෙන්න ඕන. මේ ක්‍රමය වෙනස් වෙන්න. මම ඕගනික් ඔබට කරන්න හේතුව ඒකයි. මේ පළාතේ තියෙන තැන ඔබ දන්නවා. මේ දිස්ත්‍රික්කයේ ඔබ ඉන්න තැන දන්නවා. ඒ නිසා ඒ අධ්‍යාපනය මෙහි හොඳයිද කියන එක ඔබ හිතලා බලන්න. මේක කන පිට ගන්න ඕනේ. වෙනස් කරන්න ඕනේ. මේ අධ්‍යාපන මේ රටාවේ මේ ඔබ යන ක්‍රමය වෙනස් කරලා මේ ගමන යන්න ඕනේ. ඒක මගේ ළඟ ඉන්න ළමයිට මම වෙනස් කරලා දෙනවා. ඒකේ පළවෙනි උදව්ව තමයි මම මේ කරන්නේ. රයිට් මගේ ළමයිට මගේ වෙනම සපෝට් එකක්. මෙහෙම යන්නේ නැත්තම් මේකෙන් ගොඩ යන්නේ නැහැ. අනිත් අයත් උදව් අනිත් අයත් ගන්න පුළුවන්. සපෝට් මෙතනින් ඇවිල්ලා ප්‍රයෝජන ගන්න විනීතව ඇවිල්ලා ප්‍රයෝජන ගන්න මගේ ළමයි මම දන්න ළමයි එහෙම නැහැ. මම දන්න හොඳ. මොන මම උගන්වන්නේ නැති දන්න. රයිට් එහෙනම් අන්න ඒකයි තැන මේ ඕගනික් වල. රයිට් දැන් මම කියන්න සිලබස් එකේ මෙහෙමනම් පේපර් එකේ කොතනද තියෙන තැන ඕගනික් වල. ඒව දැනගෙන යන්න ඕනේ පාඩමට යන්න ඉස්සලා. එම හදිස්සියක් නැහැ. මොකද 2022 ලස්සන පාඩම කරගෙන යන්න පුළුවන්. රයිට්. මොකද්ද? සිලබස් එකේ මෙහෙමනම් කොහොමද අපේ පේපර් එකේ කොහොමද මේ ඕගනික් වලට තියෙන තැන කියලා බලන්න. රයිට්. මෙන්න මෙහෙමයි. දැන් ඔයාලා දන්නවා පේපර් දෙකක් තියෙනවා. MCQ පේපර් එක 50යි MCQ. රයිට්. රචනා පේපර් එකක් තියෙනවා essay එකක්. ඒකට පැය 3යි. රයිට්. ඒකට පැය 3යි. ඒකට ලකුණු 50යි. MCQ ප්‍රශ්න 50යි ලකුණු 50යි. එතකොට පළවෙනි පත්‍රය. හරි. පළවෙනි ප්‍රශ්න පත්‍රයේදී අපි දන්නවා MCQ 50ක් වෙනවා. MCQ 50යි. පළවෙනි පේපර් එකට MCQ 50ක් වෙනවා. මේ MCQ 50 right ලකුණු 50යි. MCQ 50ට ලකුණු 50යි. කොහොමද එන්නේ? ජෙනරල් වලින්. right ඕගනික් වලින්. ඊළඟ ෆිසිකල් වලින්. ඊළඟට ඉනෝගනික් වලින්. එහෙනම් ප්‍රශ්න ප්‍රමාණය අපි බැලුවොත් ජෙනරල් වලට 8ත් 12ත් අතර ප්‍රමාණයක් වෙනවා. අපිට කියන්න බෑ මේක ඒ අතර විචලනයක් වෙනවා. 10ක් වගේ 8 10 9 එහෙම මට්ටමක එනවා. ඕගනික් 10ක් 12ක් අතර ප්‍රමාණයක් වගේ එනවා. සමහර දවස්වල 9ක් වෙලා තියෙනවා. සාමාන්‍ය මට්ටම මම මේ ඔබට කියන්නේ. මේ එන්න ප්‍රශ්න සංඛ්‍යාව. මොනවටද? MCQ 50ට. right ෆිසිකල් වලට මම කියනවා 10ක් 15ක් අතර එනවා කියලා. මොකද මේ ගිය අවුරුද්දේ පේපර් එක 2020 පේපර් එක ගත්තම 15කට ආසන්න ප්‍රමාණයක් එන විදියට ෆිසිකල් වලින් ඇඩ් කරලා තියෙනවා. ඒ නිසා ඒ ගැන හිතන්න ඕන වෙනමම. නමුත් ෆිසිකල් කියන්නේ වෙනම පොඩි පාඩම් ටිකක් තියෙන්නේ. ඒක වෙනම අපිට පුළුවන් කවර් කරගන්න. හැබැයි ඕගනික් කියන්නේ එකපාර සෙට් එකක් ගිලා බැස්සුත් නායෑමක් තමයි වෙන්නේ ඕක කෙමිස්ට්‍රි වල. ඕගනික් නෑ කියන්නේ කෙමිස්ට්‍රි නායෑමක් වෙනවා. රයිට් ඒ නිසා තමයි ඕගනික් වලට ඒ වටිනාකම දෙන්න ඕනේ. රයිට් ඉනෝගනික් ගත්තම පුතේ 10ක් 12ක් අතර ප්‍රමාණයක් තියෙනවා. මේ ඔක්කොම තමයි 50ක් සම්පූර්ණ වෙන විදිහට ලකුණු මේ පේපර් එකේ ප්‍රශ්න දාන්නේ. රයිට් ප්‍රශ්න මෙහෙම දානකොට මේ 50ට ලකුණු 50යි. ඒ 50 ලකුණු 50 එක ප්‍රශ්නයකට එක ලකුණක් දෙනවා. ඔබ ඒක දන්නවා. මම මේ දන්නේව තමයි කතා කරගෙන යන්නේ. මම කතා කරන්නේ පුතේ පේපර් එක නෙවෙයි. මම කතා කරන්නේ පේපර් එකම නෙවෙයි. මට ඕන මගේ ඕගනික් ගැන කතා කරන්නේ. දැන් මම කතා කරන තැන කතා කරනවා. එහෙනම් මෙන්න දැන් මම කතා කරන ඕගනික් වලට තියෙන තැන පේපර් එකේ. MCQ පේපර් එකේ ප්‍රශ්න 10ක් 12ක් අතර ප්‍රමාණයකට ලකුණු 12ක් විතර ගන්න පුළුවන්.
ඒකේ හොඳම දේ තමයි පුතේ ඕගනික් පුළුවන්ද ලකුණු 10 12ට යන්න පුළුවන්. බැරිද? ඒකේ මැද නැහැ. එකක් දෙකක් තමයි හරියන්නේ. අපි අනිත් හැම එකකම සාමාන්‍ය එක එක කොටස් වලින් එකතු කරලා ප්‍රශ්න සංඛ්‍යාවක් ගන්න පුළුවන්. හැබැයි ඕගනික් වල පුළුවන් නම් තමයි ඒ හරියන්නේ. බැරි නම් බෑ. ඉතින් ගොඩක් අයට ඒක හතරක් හින්දා ගොඩක් දිග වැඩි නිසා ගොඩක් අය මේක ග්‍රහණය කරන්නේ නැහැ. ග්‍රහණය කරන්නේ නැහැ කියන්නේ කෙමිස්ට්‍රි වල සිලබස් එක මේ ලකුණු ප්‍රමාණය සම්පූර්ණ කෑල්ලක්ම හැලිලා ගිහිල්ලා ලකුණු ප්‍රමාණය අඩුවීමක් වෙනවා. right? ඒ නිසා ලකුණු තියාගෙන ලකුණු ප්‍රමාණය තියාගෙන කෙමිස්ට්‍රි වලට ස්ථාවර බවක් දෙන්න නම් ඕගනික් ඉතා වැදගත්. එහෙනම් මේ මම කියන්නේ පේපර් එක ඇතුලේ ඕගනික් වලට තියෙන තැන. මෙන්න MCQ වලින් ලකුණු 12ට 10 අතර ප්‍රමාණයක් අපිට එකතු කරගන්න පුළුවන්. ඒක අනිවාර්යෙන් අපි කරන්න ඕනේ. මොන දෙවෙනි පේපර් එක. right? දෙක පත්‍රය. දෙක පත්‍රයේ කොටස් දෙකයි ව්‍යුහගත. රචනා කිය. right? මේකට පැය 3යි පැය 2යි. පැය 2යි. ඒකට පැය 2යි. right? ව්‍යුහගත ප්‍රශ්නය ගත්තොත් ඒ කොටස කියලා අපි සලකනවා. ව්‍යුහගත ප්‍රශ්න හතරක් තියෙනවා. 1 2 3 4. ප්‍රශ්න හතරයි. ඒක අපි සලකන්නේ ව්‍යුහගත ඒ කොටස කියලා තමයි සලකන්නේ. ඒ කොටස. රචනාවල ඒ කොටස. ව්‍යුහගත හතරයි. අපි ඒක පේපර් එකේ ලියලා අපි දෙනවා. right? ඒවා අරන් ගිහලා බලන්නේ. මේක B. C කියලා කොටස් දෙකක් තියෙනවා. BC කියලා කොටස් දෙකක් තියෙනවා රචනාවල. right? BC. රචනා. මේකේ තියෙනවා 5 මෙතන 7 ඉවර වෙනකොට 5 6 7 8 5 6 7 8 9 10 ප්‍රශ්න 10 ප්‍රශ්න 10 කොහොමද ප්‍රශ්න 10 තියෙන්නේ කියලා ඔබට පැහැදිලි කොහොමද ඒ කොටසෙන් ප්‍රශ්න 3යි B කොටසෙන් ප්‍රශ්න 3යි මෙතන ස්ට්‍රක්චර් ප්‍රශ්න ව්‍යුහගත රචනා ප්‍රශ්න 4යි එතකොට ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 අනිවාර්යයෙන් ලියන්න ඕනේ ව්‍යුහගත රචනා ප්‍රශ්න 4 අනිවාර්යයෙන් ලියන්න ඕනේ ව්‍යුහගත වලට එන්නේ මොනවද පුතේ පළවෙනි එකට ජෙනරල් වලින් එනවා ජෙනරල් කෙමිස්ට්‍රි දානවා හරි එතකොට පළවෙනි කොටස ජෙනරල් කෙමිස්ට්‍රි දානකොට දෙවෙනි එකට ගොඩක් දුරට අපිට ඉනෝගනික් වලින් වගේ බලා ගන්න පුළුවන් ඉනෝගනික් වලින් තුන්වෙනි එකට ෆිසිකල් වලින් සම්බන්ධ කරලා ප්‍රශ්නයක් දානවා හතරවෙනි කොටස ඕගනික් අන්න ඔන්න දැන් කෙමිස්ට්‍රි වල දෙන තැන මෙන්න මෙතන දීලා තියෙනවා මොකද්ද ස්ට්‍රක්චර්ඩ් අනිවාර්ය ප්‍රශ්නයක් දානවා ස්ට්‍රක්චර්ඩ් අනිවාර්ය ප්‍රශ්නයක් දානවා ඒක හතරවෙනි ප්‍රශ්නේ ඕනම අවුරුද්දක ව්‍යුහගත රචනා අවසාන හතරවෙනි ප්‍රශ්නේ වෙන්නේ මෙන්න මේ ඕගනික් ප්‍රශ්නය එතකොට පුතේ මෙතන ලකුණු 20ක් දෙනවා හරි 5යි 10යි 15යි 20යි මේ අනිවාර්යෙන් මේ හතරම ලියන්න ඕන මේ හතරම ලියන්න ඕන right ලකුණු 5 ගානේ 5 වැඩි කිරීම 4 ඒ කියන්නේ මේ විස්තරයකට ලකුණු 20යි ඒ 20න් එතකොට ඕගනික් වලට කීයක් අපිට හම්බ වෙනවද 5ක් ලැබෙනවා මෙතන 12ක් හම්බ වෙනවා මෙතන 12ක් උඩරේම ගමු 12 කියන ඊට පස්සේ මෙතන 5ක් එකතු වෙනවා අනිවාර්යෙන් ලකුණු 5ක් හම්බ වෙනවා අපිට ඕගනික් කරන්න ඕන අතාරින්න බෑ ඕගනික් බැරි නම් 5ක් නෑ right එතන 5ක් හම්බ වෙනවා මෙතනින් අපිට හම්බ වෙනවා ඕගනික් වලින් 12 මෙන්න රචනා ප්‍රශ්නවල ඒ කොටස ප්‍රශ්න 5 6 7 5 ෆිසිකල් 6 ෆිසිකල් 5 6 දෙකම ෆිසිකල් 7 ෆිසිකල් ධන ඉනෝගනික් මේ අවුරුද්දේම ෆිසිකල් එක උ ඉනෝගනික් දෙක AB කෑලි දෙකක් ආවා පුතේ මේ ටිකෙන්ම දෙකයි ලියන්න කීයද ලියන්න ඕනේ දෙකක් ප්‍රශ්න දෙකක් මේ තුනෙන්
මේ B කොටසෙන් දෙකයි තෝරගන්න. ඒක ගොඩාක් දුරට මේ ටිකේම තියෙන ෆිසිකල් ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ. ප්‍රශ්න දෙකක් තමයි තෝරගන්න වෙන්නේ. හරිද? එතකොට අපි 8 වෙනි ප්‍රශ්නේ, 9 වෙනි ප්‍රශ්නේ, 10 වෙනි ප්‍රශ්නේ කියන ප්‍රශ්නෙට ගියොත් ඒ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම 8 වෙනි ප්‍රශ්නේ විදියට අපි ඕගනික් ප්‍රශ්නය කියනවා. ඕගනික්. right? 8 වෙනි ප්‍රශ්නය එතකොට මොකද? ඕගනික්. ඔන්න ආයසරයක් අපිට ඕගනික් හම්බ වෙනවා. රචනාවේ එක රචනා එකක් තියෙනවා C කොටසේ 8 වෙනි ප්‍රශ්නය ඕගනික්. ඊළඟ එක අපිට හම්බ වෙනවා මේ අවුරුද්දේ ආවා ඉන්ඩස්ට්‍රියල්. හරි? ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි ධන ෆිසිකල් එකක් එක්ක ආවා මේ සැරේ. ඊළඟට ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි කර්මාන්ත රසායනය පරිසරයත් එක්ක right environmental chemistry පරිසරයත් එක්ක එක ප්‍රශ්නයක් දෙනවා. එහෙනම් මෙතන ඕගනික් මේකනුත් පුතේ දෙකයි ලියන්න ඕනේ. ප්‍රශ්න දෙකයි, ප්‍රශ්න දෙකයි, ප්‍රශ්න හතරයි. මෙතන හතර අනිවාර්යෙන් ලියන්න ඕනේ. ඒ ටික තමයි රචනාවල ලියන්න තියෙන්නේ. එතකොට අපි බලමු මෙතන ඕගනික් කොහෙද තියෙන්නේ කියලා. දැන් මේ ප්‍රශ්න වලින් පැහැදිලිනේ. ප්‍රශ්න අනිවාර්යෙන් 12ට ආසන්න ප්‍රමාණයක් අපිට අනිවාර්යෙන් එනවා ඕගනික් වලින්. ඒ නිසා අපිට පුළුවන් ඒක තෝරගන්න. ඊළඟට මෙතන අනිවාර්යයෙන් ලියන්න ඕන ලකුණු 5ක් ගන්න එක ප්‍රශ්නයක් ලියන්න ඕනේ. ඊළඟට පුතේ මේකෙන් දෙකක් තෝරනවා. ඒකේ නෑ ඕගනික්. හැබැයි මේ තුනෙන් දෙකක් තෝරනවා. එකක් අපිට තෝරන්න පුළුවන් ඕගනික්. එතන ලකුණු 7.5යි එකකට. ඒකෙන් 4යි. 7.5 ඒවා 4යි. එතකොට ලකුණු 30යි. මෙතන 30යි, මෙතන 20යි, 50යි, මෙතන 50යි, 100යි. ඔය බෝඩ් එකේ තියෙන්නේ සම්පූර්ණ පේපර් එකට විභාගේ පේපර් එකට ලකුණු ලැබෙන විදිය. මම මේ ඕගනික් වලට යන්නේ පිළිවෙලට. ඔබට පැහැදිලි කරමින් කොහොමද අපිට මේ විභාගේ පේපර් එකේ ඕගනික් වලට තියෙන තැන කියලා. right. ඕගනික් වලට පැහැදිලිනේ. ඔන්න MCQ එනවා. අපිට අතාරින්න බෑ. මෙතන ලකුණු 5ක් ගන්න ඕගනික් ලියන්න ඕන. අපිට ඒක අතාරින්නත් බෑ. හැබැයි මෙතන ඕගනික් එක ඕනනම් ලියන්න පුළුවන්. හැබැයි පුතේ මෙයා අතාරින්නේ මේක කරන්නත් ඕන අනිවාර්යෙන්. මේක කරන්නත් ඕන. මේක අතාරින්න මෙයා මේ දෙන්න මේ ලකුණු ටිකක් නෑ. මේ ලකුණු 17ක් නෑ. එහෙම අතාරින්න මෙයා මේ කියන්නේ. එහෙම මේ ලකුණු 17 ගන්න නම් මෙයා අනිවාර්යෙන්ම මේ කියන ලකුණු එකක් තෝරා ගන්නවා. ඒතර ලකුණු 7.5යි. එහෙනම් මෙතන එකතු වෙනවා 7.5. 5යි 14යි 24යි. අඩුම උපරිම මම මේ කියන්නේ උපරිම හොඳ 21 ඉඳලා 24.5 දක්වා වගේ ප්‍රමාණයකට ලකුණු විභාගෙට තියෙනවා. උපරිම 25, අවම 21 වගේ මට්ටමේ ඉඳලා 24 දක්වා ලකුණු ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් පේපර් එකේ ඕගනික් වලට තියෙන තැන පැහැදිලි ඇති ඔබට. මේවා පුතේ ඔය නෝට් එකේ මුල් ටිකේ සටහන් කරගත්තට කමක් නැහැ. මොකද පේපර් එකේ මේ අටේකනේ මේ තියෙන්නේ. ඒ කියන විදියනේ. ඒ නිසා ඔබට ඕගනික් පාඩමට යන්න ඉස්සෙල්ලා right එහෙනම් MCQ 10ක් තියෙනවා. ආයි මේ ස්ටච් එකකුත් තියෙනවා. ඒ වගේම රචනයකුත් අපිට කරන්න තියෙනවා තෝරලා කියලා අදහසක් මුලින්ම ගන්න ඔබට පුළුවන්. ඒ නිසා මේවා මේකත් එක සටහන් කරගත්තා කියලා ප්‍රශ්නිකුත් නැහැ. නමුත් මම පැහැදිලි කරේ ඔන්න පුතේ පාඩමට යන්න ඉස්සෙල්ලා මම සිලබස් එකේ තියෙන තැන සහ පේපර් එකේ තියෙන තැන ඕගනික් වලට ඔබට පැහැදිලි කළා. right. ඊළඟ මගේ ස්ටෙප් එක තමයි පාඩමට යන එක. right. ඊළඟ ස්ටෙප් එක තමයි පාඩමට යන එක. මොකද අපි ක්‍රමයෙන් ඒක තේරුම් ගන්න තමයි මේ පාඩමට යන්න ඕනේ. right මම දුන්නේ බෝඩ් එකේ කවුරු හරි පොඩි සටහනක් දාගන්නවා නම් දාගන්න පුළුවන්. මෙතන තියෙන ඉන්ඩස්ට්‍රියල් කෙමිස්ට්‍රි, මෙතන තියෙන එන්වයරන්මන්ට්, ඒ කියන්නේ පරිසරයක. කර්මාන්ත හා පරිසර. ප්‍රශ්නයක් ඒක
අහනවා මේක මෙතනත් පොඩි මිශ්‍ර කිරීමක් මේ සැරේත් කරලා තියෙනවා කර්මාන්ත වලින් A කොටස B කොටස විසි කරලා. ඕගෙනික් සම්පූර්ණ ඕගෙනික්. මේක සම්පූර්ණ ඕගෙනික්. right මේක සම්පූර්ණයෙන් ඕගෙනික්. එහෙනම් ඔන්න තියෙන තැන පැහැදිලි. ඕගෙනික් වලින් ලකුණු කීයක් හම්බ වෙනවද? මෙතන ලකුණු ගන්න පුතේ සමහර අයට බැරි නම් බෑ. ලැබෙනවා ලැබෙනවා. බාහිර ලකුණු හම්බ වෙන ගොඩක් අඩුයි ඕගෙනික්. එක පාර ලකුණු 40 50 150 එහෙම ලැබෙන්නේ. 140 80 එහෙම ලැබෙන්නේ. මේ බාහිර ලකුණු කීපයක් එකක් දෙකක් ගන්න පුළුවන්. නමුත් මැද ලකුණු ප්‍රමාණයක් වගේ ගන්න ටිකක් අමාරුයි. අනිත් ඒවා වගේ නෙවෙයි. right. එහෙනම් දැන් අපි පාඩමට යමු. මම හිතන්නේ ඔබ මේක සටහන් කර ගනී කියලා හිතනවා. එරන් ඇති කියලා හිතෙනවා. right පුතේ. ඔන්න මම මේක වහනවා. right ඒ නිසා ඕගනික් ගැනට ඒ තැන් දෙකේම තියෙන තැන ගැන මම පැහැදිලි කළා. පුතේ ඒ නිසා මේක වටිනවා. ඔබට ගොඩක් කල් තමයි තියෙන්නේ. නමුත් මෙහි පරිසරයේ මම දැකපු දේ තමයි ගොඩක් අය අර එහෙම නෑ පරමාණු ධ්‍රුවය බන්ධන ව්‍යුහය කැල්කුලේෂන් ඒක අතගගා ඉන්නවා. ඒව මම මගේ ළමයිට කියලා තිය බොරුලු කියලා. ඒවා මැනික්කට නෙවෙයි. ඒතර මැනික්කට තියෙනවා ඒවා අපි මේ එක දාගන්න ඕන. දාගත්තේ නැත්නම් අපිට මේ තියෙන තැනින් උඩට එන්න බැරි වෙනවා. පැහැදිලිද? ඒ නිසා අපි ටිකක් වෙනස් විදියකට පාඩමේ යමු. සාමාන්‍යකරණ පිළිවෙල නැතුව. right සාමාන්‍ය ක්‍රමයෙන් නැතුව. right අපි පටන් ගන්න පුතේ ඕගනික් එතකොට. right කාබනික රසායනික. කාබනික රසායනික. මෙහෙමයි. කාබන් තියෙන සංයෝග කාබනික සංයෝග. එතන කාබන් තියෙන හින්දානේ නම ඇතුනේ. එතකොට කාබන් අන්තර්ගත සංයෝග කාබනික සංයෝග. අන්න ඒ සංයෝග පිළිබඳ අධ්‍යයනය කරන විද්‍යාව තමයි ඕගනික් කෙමිස්ට්‍රි කියලා කියන්නේ. කාබන් අන්තර්ගත කාබනික සංයෝග පිළිබඳ ඉගෙන ගන්න විද්‍යාව තමයි කාබනික රසායනය කියලා කියන්නේ. හැබැයි කාබන් තියෙන හැම තැනක්ම හැම එකක්ම කාබනික නෙවෙයි. අකාබනික කාබන් කියලා જાතියක්. කාබනික කාබන් තියෙන ඒවා තමයි මේ ඉගෙන ගන්න. කාබන් තියෙන හැම තැනම ඒවා හැම සංයෝගයක්ම කාබනික නෙවෙයි. තේරුණාද? දැන් CO2 CO Cn- එතකොට SCN මේ වගේ කාබන් තියෙන සංයෝග තියෙනවා. මේවා right අකාබනිකයි. මොනවද? අකාබනිකයි. හැබැයි කාබන් තියෙනවා. මේවා අකාබනිකයි. එතකොට ආයෙ මම කියන්නම් අනිවාර්යෙන් කාබනික සංයෝග වල කාබන් තියෙනවා. එහෙනම් ඒ කාබන් තියෙන කාබනික සංයෝග පිළිබඳ ඉගෙන ගන්න විද්‍යාව තමයි කෙමිස්ට්‍රි මේ ඕගනික් කෙමිස්ට්‍රි. හැබැයි හැම කාබන් තියෙන හැම සංයෝගයක්ම කාබනික නෙවෙයි. අකාබනික සංයෝග වල කාබන් තියෙනවා. ඒව ගැන ඉගෙන ගන්නේ නැහැ මේ. right? එතකොට ඇයි මේවට කාබනික කියලා කියන්නේ නැත්තේ? ඇයි මේකට අපි මේවට අකාබනික කියන්නේ ඇයි මේකට පුළුවන්නේ කාබනික කියලා කියන්නේ? කාබන් තියෙනවා. නමුත් අපි කියන්නේ නෑ කාබනිකයි කියලා. අපි කියන්නේ මේවට අකාබනිකයි කියලා. අකාබනික සංයෝගවල තියෙන කාබන් කියලා තමයි අපි කියන්නේ. දැන් අපි පොළවෙන් ගන්න හයිඩ්‍රෝකාබන්. right? පොළවෙන් ගන්න හයිඩ්‍රෝකාබන්. khනිජ. දහනය කරාම මොනවද ලැබෙන්නේ? දැන් හයිඩ්‍රෝකාබන් දහනය කරොත් කාබන් ඩයොක්සයිඩ්.
හයිඩ්‍රෝකාබනේ කාබන් තියෙනවා. පොළවෙන් ගන්න භූමි තෙල්, පෙට්‍රල්, ඩීසල් මේවා දහනය කරාම උඩට යන්නේ කාබන් ඩයොක්සයිඩ්. එතකොට ඒක කාබනික වුණාට ඒකෙන් නිපද වෙන කාබන් ඩයොක්සයිඩ් අකාබනිකයි. අපි කියනවා මේවට ඛනිජ සම්භාවයක් තියෙනවා කියලා. ඛනිජ සම්භාවයක් තියෙන මේ වගේ කාබන් තියෙන සංයෝගකට අපි කියනවා අකාබනික සංයෝග කියලා. කාබන් තියෙන අකාබනික සංයෝග. එහෙනම් පුතේ කාබන් තියෙන හැම එකක්ම කාබනික නම් නෙවෙයි. හැබැයි කාබනික වල අනිවාර්යෙන් කාබන්. පැහැදිලිද? ඒ නිසා අපි ලස්සනට පොතක් ඔබ ළඟ දැන් ඇති. ඒ නෝට් එක ලියාගෙන තමයි දැන් යන්නේ ලස්සන. හදිසි නෑ 2022 ඔබ කල් තියෙනවා මේකට අපි හිමින් ලස්සන නෝට් එක ලියාගෙන ඔබේ ගැටලු මගේ අපි සාකච්ඡා කරලා අරන් යන්න මාව ඔබ යොදා ගන්න ඔබේ පාඩම සාර්ථක කරගන්න. මම මේ වෙනුවෙන් උදව් කරනවා. right? එහෙනම් ලියන්න ලස්සන නෝට් එකක් මේ විදිහට. සියලුම කාබනික සංයෝගවල කාබන් ඇත. සියලුම කාබනික සංයෝගවල කාබන් ඇත. කාබන් සහිත සංයෝග පිළිබඳ රසායනය කාබනික රසායනය නම් වේ. කාබනික රසායනය නම් වේ. කාබනික රසායනය නම් වේ. ඊළඟ උනේ ලියන්න. කාබන් අඩංගු සියලු සංයෝග කාබන් සහිත නැත්නම් අඩංගු සියලු සංයෝග කාබනික සංයෝග නොවේ. කාබනික සංයෝග නොවේ. කාබන් සහිත අකාබනික සංයෝගද ඇත. කාබන් සහිත අකාබනික සංයෝගද ඇත. උදාහරණ මේ වගේ කාබනේට ගොඩක් තියෙනවා නේ. කාබනේට 2 මේ වගේ උදාහරණ ගන්න පුළුවන්. ඉතින් මේවා කාබනික. right. දැන් අපි මෙහෙම ලියන්න. මේවාට ඛනිජ සම්භාවයක් ඇති නිසා කාබන් තිබුණද අකාබනික සංයෝග ලෙස සැලකේ.
අකාබනික සංයෝග ලෙස සැලකේ. right. පුතේ මේ ලෝකේ වැඩිම තියෙන්නේ අකාබනික. ජලය පාලිතිකරණ ඔබ දන්නවා ඇති ජලය තමයි වැඩිපුරම තියෙන්නේ. අකාබනික සංයෝග තමයි වැඩිපුරම තියෙන්නේ. ඊළඟට තමයි ඉන්නේ කාබනික. ඒ කියන්නේ අකාබනික කිව්වම ඒකෙනුත් වැඩිපුරම ජලය. වෙන වෙන ඔය පණිජානම්මනම් ගත්තම ඒවා රයිට් අඩු ප්‍රමාණයක්. ජලය තමයි අකාබනික කිව්ව ජලය තමයි ලෝකෙ වැඩිපුරම තියෙන අකාබනික. ඊළඟට තියෙන්නේ කාබනික. කාබනික සංයෝග වලින් මේ පෘථිවියේ වැඩිම තියෙන කාබනික සංයෝගය තමයි බයොලොජිකල් ඔබ දන්නවා. කාගේ කොහෙද තියෙන වැඩිපුර කාබනික සංයෝගය? සෙලියුලෝස්. සෙලියුලෝස් තමයි අපේ සජීව පදාර්ථයේ තියෙන වැඩිම කාබන් සංඛ්‍යාව. කාබනික සංයෝග ප්‍රමාණය මේ පෘථිවියේ. තේරෙනවද? එහෙනම් ජලය එයා කොහොමත් වැඩිපුර ඉන්නවා තමයි. හැබැයි අපි දැන් කාබන් ගැන ගත්තොත් කාබන් ඊළඟට විශාල ප්‍රමාණයක් තියෙනවා අනිකුත් සංඝටක එක්ක ගත්තා. right? ඒ කාබනික විශාල ප්‍රමාණයක් අපේ පෘථිවිය තුල තියෙනවා.